Hello, grade 6 students. How are you? කොහමද ජීවිතේ? හරි. full tune එකේ ඉන්නවා වගේ ගෙදරට ගලානේ. හොඳයි. අපි එහෙමනම් ළමයිනේ අපේ මේ මාසේ අවසාන වීඩියෝ එක 4 වෙනි වීඩියෝ එකටයි දැන් සූදානම් වෙන්නේ. මතක තියාගන්න ඕන එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මේ මාසෙන් අවසන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ ලබන මාසයේ සඳහා ඔයගොල්ලෝ පස්වෙනි සෙනසුරාදා හලාවත සහ මාදම්පේ ඉන්න අය පස්වෙනි සෙනසුරාදා සහ එහෙම නැත්නම් පස්වෙනි සෙනසුරාදා උදේ 9 ඉඳලා 12 වෙනකන් ඔයගොල්ලන්ට නිබන්ධන අදාළ ආයතන වලින් ලබා ගන්න පුළුවන්. right කුලියපිටිය හලාවත සහ කොහෙද මේ මාදම්පේ ඒ ආයතන දන්නවා දැන් ළමයි සහභාගී වෙන අය කොහොමද කියලා. ඒ ආයතන වලින් එහෙමනම් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයෙත් අර අලුතෙන් ඒ ගත්ත නිබන්ධන පැහැදිලි කර දීම මේ විදිහට අපි කරගෙන යනවා. මතක තියාගන්න ළමයිනේ 10 11 12 පන්ති ඉස්කෝලේ ඇරියා හරිද ඕගොල්ලන්ට නම් දැන්ම පන්ති ආරම්භ කරන පාඩම් මේ පැත්ත පළාතට පේන්නේ නැහැ. හරි නේද? ඒ නිසා මේ විදිහට අපිට සෑහෙන දුරක් යන්න යාවි. එහෙමනම් යන්න කරන්න සිද්ධ වේවි. අම්මලා තාත්තලාට කියන්න එහෙමනම් පස්වෙනි සෙනසුරාදා ඇවිදිලා ඒ උදේ මේ 9 ඉඳලා 12 මාරිතර වගේ වෙනකන් නිබන්ධන ලබා දීම ඊළඟ මාසෙට නිබන්ධන සෙට් එක ලබා දීම අපි කරනවා කියලා. මම තියාගන්න ආයෙ ළමයින්ට අර parts of the body සරුවාංගයේ කොටස් පොත ගිය පාර ලබා දෙන්න බැරුව ගියා. එhmenan මේ මාසේ ඒකත් අපි ඔයගලන්ට ලබා දීම කරන්න සූදානම් කරලා තියෙනවා. හොඳයි අපි එවනම් දැන් පටන් ගමු අපේ අදට නියමිත දේශනය. ගන්න pupils book එක එළියට ඉස්සල්ලා pupils book එක එළියට ගන්න. අරගෙන ඉවර වෙලා අපි බලමු pupils book එකේ පාඩම් වගේක් ගෙදරින් කරන්න දුන්නා. මම හිතනවා දැන් ඔයගොල්ලෝ ඒවා කරලා ඇති කියලා. මම කියන්නම් එහෙමනම් පිටු අංකය turn to page number 99 activity 16 16 වෙනි ක්‍රියාකාරකමට හරවන්න. 16 වෙනි අවස්ථාව. බලන්න ඒක තියෙනවා read the following words put them into the correct column. නිවැරදි කොලම් එකට මම මේ words කියලා දුන්නා ඔයගලන්ට. ඔයගලන්ට තියෙන්නේ මේවා නිවැරදි කොලම් වලට දාන්න. masculine පුරුෂ ලිංග, feminine ස්ත්‍රී ලිංග, neuter නපුංසක කියලා දුන්නානේ. ඒ අනුව උදාහරණයක් ඒකට දීලා තියෙනවා. මම කියන්නම් එහෙමනම් අවස්ථාවන් මේවා කොහේ තිබුණත් ඔයගොල්ලෝ මේ ළඟ ඉරිවල දීලා තියෙන මොනවාද ඉරිවල කොයි පැත්තකින් තිබුණත් පළවෙනියට දෙවෙනියට තුන්වෙනියට කියලා වෙන්න ඕනේ නැහැ. ඒවා තියෙනවා නම් හරි. පැහැදිලිනේ? මම කියන්නම් එහෙමනම් පුරුෂ ලිංග cat ගත්තයි, father ගත්තයි, brother, dear, මුවා, sir, son, bull හරකා, husband, boy, man මිනිහා ඒ වගේම මේල් පිරිමියා කියලා කියන අවස්ථා පිරිමි කියලා කියන අවස්ථා පැහැදිලිද? ඒවා කියනවා නම් ඒ ඉරවා විද පිරිමිකල් ලිව්වනම් ඇති කියලා මම කිව්වේ. feminine ස්ත්‍රී ලිංග niece කියලා කිව්වා නේද? සහෝදරයාගේ එහෙම නැත්නම් සහෝදරියගේ දියණිය හැටියට මම ලියා ගන්න කියලා කිව්වා බලන්න සටහන් දුන්නා තුන්වෙනි වීඩියෝ එකේ. ඒ අනුව madam, girl, cow කියලා කියන්නේ මොකද්ද බං? එළදෙන sister, daughter, woman, female කාන්තාව, එතකොට mother, wife. හරිද? ඔය වගේ ලියවිලා තියෙනවා නම් ඔබ හරි. ඊළඟට neuter නපුංසකයි නේද? දැන් bird කියලා කිව්වහම අපි කුරුල්ලටත් කියනවා කිරිල්ලටත් කියනවා නේද? there is a beautiful bird there. අතන ලස්සන කුරුල්ලෙක් ඉන්නවා. right පැහැදිලි නේද? ඒ අනුව අපි neuter ගණේටයි ඒක ගන්න. animal කියලා කිව්වා සතා නේද? ඒක අපි neuter ගණේටයි සම්බන්ධ කරන්නේ. ඒක animal කියලා කිව්වහම දන්නවනේ ස්ත්‍රී ලිංගද කියලා වරේලවත් පුරුෂ ලිංගද කියලා වරේලවත් ඒකේ සඳහනක් වෙන්නේ නැහැ. අන්න ඒකයි අපි
neuter කියලා කියලා නපුංසකයි කියලා වරේලා හඳුන්වන්නේ. ඊට පස්සේ cattle කියන එක cattle කියලා කියන්නේ ගව පට්ටිය හරක් පට්ටිය child කියලා කිව්වම ළමයා. ඔය ළමයා මෙහාට එන්න. අන්න අපි කියනවා. ඔය ළමයා මෙහාට එන්න. ළමයා. කැඩ ළමයාට කියනවා පිළිමි ළමයාට කියනවා නේද? right එතකොට එහෙමනම් වින් වශයෙන් ප්‍රීතිමක් විතර නෑ. ඊට පස්සේ ඊළඟට තියෙනවා companion සහායකයා. companion සහායකයා. ඒවා තේරුම් දුන්නමම comrade කියලා කියනවා සගයා cousin කෙනෙක් ඥාතියා. එයා අපේ ඥාතියෙක් කියලා කියනවා. එයා කැඩ ළමයාද පිළිමි ළමයාද කියලා අපිට අදාළ වෙන්නේ නෑ. පෙන්නලා කියනවා මගේ ඥාතියෙක් කියලා කියන්නේ. ඊට පස්සේ friend කියලා ගත්ත හැටි guardian අපි දන්නවා guardian කියලා කියන්නේ කවුද කෙනා කියලා වරේලා බාරකරුවා guest කෙනෙක් අමුත්තා infant belinda නේද? බිලින්දා ඕන අයිතිකාරයා passenger මගියා pupil සිසුවා relative නේදයා ස්ටුඩන්ට් කියලා කියනවා සිසුවා. ඔය විදිහටයි ඒක සම්බන්ධ වෙන්නේ. දැන් මනාව අධ්‍යයනය කරුවා හොදාකාරවම ඒක ලියලා ඇතුළට සැකයක් නැහැ. Now turn to other page. දැන් මේක activity 1 එක page number 101 එහෙමනම් 101 ඒකෙත් කොටස කරන්න කිව්වා. who gave Maheshwari the pendant. කවුද දුන්නේ මහේශ්වරීට pendant එක? grandmother. The second one, how did Maheshwari's family go to Jaffna. කොහමද ගියේ මහේශ්වරීගේ මොනවාද මේ family එක ජෆ්නා වලට? by train and bus. bus. ඒ විදිහට ලියලා තියෙනවා. වැඩි දිනවල හදාගන්න. හැබැයි ලියවිලා තියෙනවා නම් මේක ගැන හොඳට සැලකිලිමත් වෙන්න. ලියවිලා තියෙනවා. What were the places they visited in Jaffna? Jaffna වල ඒගොල්ලෝ බලාපු places මොනවද? බැලුවා මොනවද? නල්ලූර බැලුවා. තව මොනවද? නගුලේශ්වරම් බැලුවා. නගුලේශ්වරම් temple එක නේද? and නිලාවේලි well. එහෙමනම් නිලාවේලි කියලා කියන ඒ link ටික ඒගොල්ලෝ බැලුවා. පැහැදිලි? right. Now turn to other page. හරවන් අනිත් පැත්ත පිටුවට ඒකේ තියෙනවා activity 2 එකක් කරන්න කියලා කිව්වා. ටෙස්ට් එක දිහා බලලා find the past tense forms of the verbs from the role play. එහෙමනම් දැන් ඔයගොල්ලෝ ටෙස්ට් එක කියවලා මේකේ අතීත කාලේ ලියලා කියනවට සැකයක් නැහැ. අරවල give කියන එකේ අතීත කාලේ gave ඉස්සරහ කියලා දිනනවා හරියටද? gave visited go යනවා went ගියා take ගන්නවා took ගත්තා T double O K took ඒවා තියෙනවා අර ටෙස්ට් එකේ. do කියන්නේ කරනවා did කියන්නේ කළා the other one swim කියලා කියනවා swam කියලා කියනවා පීනනවා swam played make හදනවා made කියලා කියන්නේ හැදුවා. පැහැදිලි නේද? right. දැන් ඊට පස්සේ දරුවනේ අපිට තියෙනවා page number 103 එකේ ව්‍යාකරණ කොටසක් කරන්න. එහෙමනම් දැන් අපි ලෑස්ති ව්‍යාකරණයට එකතු වෙන්න ඉස්සල්ලාම ඔයගොල්ලෝ එහෙමනම් ඔයගොල්ලන්ගේ පොතේ මාතෘකාව ලියන්න simple past tense. දැන් මේ කොටුව ගැන අපි සලකන්නේ අපේ කොටු ක්‍රමයට ඔයගොල්ලන්ට පැහැදිලි ඔයගොල්ලන්ට කොහොම කවුරුත් මම මේවා හොඳට කියලා දීලා තියෙන අපේ කොටු ක්‍රමයට ඒ ක්‍රමයට කියලා දෙන්නයි සූදානම්. ඊට පස්සේ ලිව්වා දැන් මේක ලිව්වනේ simple past tense කියලා. ලියලා ඒකේ සිංහල තේරුමත් ඕන නම් ලියන්න. සරල අතීත කාලය. සරල අතීත කාලය කියලා ලියපන්. මම සරල අතීත කාලය කියලා ලියන්න. කාලය ඇති ගෙදර ලියලම්පා. ඒක දීලා තියෙනවා මොකද්ද? When we talk about the past we change the verb of the sentence in different ways. එහෙමනම් විවිධ ක්‍රමවලට මේකේ ක්‍රියාව වෙනස් කරනවා කියලා කියන්නේ. ඊදී එකතු වෙනවා සමහර අවස්ථාවලදී දී විතරක් එකතු වෙනවා. මම ඒවල ඔයගලන්ට 6ට අවශ්‍ය කරන නීති ටික විතරක් කියලා දෙන්නම්. දැන් 7ට යන්න තව අපිට චූටි කාලේ ඇතුළත මාසෙයි තියෙන්නේ.
හරි අපි දැන් මේ විදිහට දිගටම කරගෙන යනවා. දැන් හතට ගියාම හතේ පොත් ටිකත් ඔය විදිහට කරගෙන යනවා ඈ. හරි එතකොට ඉතින් අපි බලමු දැන් එහෙමනම් ඉස්සලාම මතක තියාගන්න මෙන්න මේ නීතිය. නීති කීපයක් මම කියන්න මේකේ නීති ටික සේරම තියලා නැහැ. නමුත් අපේ පොත් වලින් අපි හතට ගියාම වෙනම දැන් පොත් ගහලා තියෙනවා අපි ඒ පොත් වලින් උගන්වනකන් 6ට මේ ටික මතක තියාගන්න. හරිද? සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් අතීතයට හැරවීමේදී ක්‍රියාපදයේ අගට දරුවනේ මොනවද එකතු කරන්නේ? ed එකතු කරනවා. right ed එකතු කරේ ගැනීමක් සිදු කරනවා. ed එකතු කරන ක්‍රියාපද වෙන වශයෙන් වෙන වශයෙන් තියෙනවා ඈ. ඊට පස්සේ මොකද? හැම ක්‍රියාපදයකටම ed එකතු කරන්න බෑ. තව නීතියක් මතක තියාගන්න. ඊළඟ නීතිය මෙන්න මෙහෙම මතක තියාගන්න. කිසියම් ක්‍රියාපදයක් අවසානයේ දරුවනේ ඊ අක්ෂරයක් තියෙනවා. කිසියම් ක්‍රියාපදයක් අවසානයේ ඊ අක්ෂරයක් තියෙනවා නම් අපි එම ක්‍රියාපදය අතීතයට හැරවීමේදී ආයෙත් ed එකතු කරන්නේ d විතරයි එකතු කරන්නේ. මොනවාද? d විතරක් අකට එකතු කරනවා. පැහැදිලි නේද? උදාහරණ මේ තියෙනවා මම දෙන්නම්. එතකොට ඊළඟට අපි කියොත් එහෙම ඊළඟ නීතිය මොනවද? කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් y අකුරකින්. කිසියම් ක්‍රියාපදයක් මේකේ නෑ මම මේ නිකන් ඔයගලන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්නේ. කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් y අකුරකින් y අකුරට පෙර අකුර දරුවනේ ව්‍යංජනාක්ෂරයක් වෙනවා නම් මම දැන් එහෙමනම් මේක පොඩ්ඩක් කිට්ටුවට ගන්න බෝඩ් එක කිට්ටුවට අර කොටුවක් ගහලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. හරි දැන් බලමු අපි ඒක පේනවා නේද කියලා. ඔව් පේනවා නේද? right හොඳයි. හොඳයි ටිකක් කිට්ටු කරලා ඉවරලා බලන්න ටිකක් කිට්ටු කරලා ඉවරලා බලන්න ගන්න. හරි දැන් අපි බලමු මෙන්න මේ ආකාරයට තව අවස්ථාව මොකක්ද? දැන් බලන්න දැන් මම ඉඳලා කිව්වා කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් y අකුරකින් අපි කියලා ගමු මේ ආකාරයට අපි ගමු cry කියලා කියන හඬනවනේ නේද? cry කියලා කියන හඬනවා. එහෙමනම් මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ අවසාන අක්ෂරයේ y අකුර. y අකුරට පෙර අකුර r අකුර. r අකුර කියලා කියන ව්‍යංජනාක්ෂර අකුර. මේ අවස්ථාවේදී දරුවනේ අවසානයේ තියෙන y ඉවත් කරලා අවසානයේ තියෙන y ඉවත් කරලා ඉවරලා මොනවද කරන්නේ? c r i e d එකතු කර ගැනීම සිද්ධ කරනවා. cry කියලා කියන්නේ. cry කියලා ගන්නවා. cry හඬනවා ඇඬුවා. පැහැදිලි නේද? ඊළඟ නීතිය තමයි මේක. කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් y අකුරකින්. y අකුරට පෙර අකුර දරුවනේ වවල් අකුරක් වෙනවා නම් y අකුරට පෙර අකුර වවල් අකුරක් වෙනවා නම් එහිදී අප y ඉවත් කරන්නේ නැතුව අගට ed එකතු කර ගැනීමක් සිද්ධ කරනවා. p l a y ed. එතකොට y ඉවත් කරුවේ නැහැ. පැහැදිලි නේද? right. දැන් අපි එහෙමනම් simple past tense කියලා ලිව්වා. මාතෘකාව පොතේ ලියාගත්තා. ඊට පස්සේ සරල අතීත කාලය කියලා ලිව්වා. දැන් මම කොටුව විස්තර කරන්න. මේ කොටුව ඇඳ ගන්න එහෙමනම්. මේ කොටුව ඩෝ ගාලා ඇඳ ගන්න. හරි දැන් ඕනනම් මෙතනදී අපිට ඕනනම් ලියන්නත් පුළුවන්. මේ මම ලියාගත්තොත් හොඳයි. The formation f o r m a t i o n the formation a pattern pattern p a double t e r n p a double t e r n ඒ හරියට පේනවනේ නේද? p a double t e r n ඒ කියන්නේ මොකද්ද? නිර්මාණය කිරීම ඇත යන අර්ථය. නිර්මාණය කිරීම ඇත යන අර්ථය. පැහැදිලිද අවස්ථාව? හරි. එහෙමනම් අපි බලමු නිර්මාණය කිරීම ඇත යන අර්ථය. ඒ අනුව අපි සූදානම් වෙනවා දැන් මේ කොටුව දිහා බලන්න. කොටුවේ තියෙනවා අධ්‍යයනය කිරීම සම්බන්ධව මෙහෙමයි වග්ගව අහලා තියෙන්නේ. හොඳයි මොකද පළවෙනිවට දීලා තියෙන වතුර පදේ නේද? ඒකේ වතුර පදේ ඒක වචන බහුවචන ભેදයකින් තොරව දාලා තියෙනවා.
නේ ඒ කියන්නේ I ගන්න පුළුවන් B ගන්න පුළුවන් U ගන්න පුළුවන් D ගන්න පුළුවන් E ගන්න පුළුවන් C ගන්න පුළුවන් I ගන්න පුළුවන් Adam ගන්න පුළුවන් ඕනේ අතුරු පදයක් මේකට ගන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ right විනාඩියක් ඉන්න ඕන මොකද්ද කියලා ඉවරලා දැන් මුලට කැමති අතුරු පදයක් ගත්තා ඊට පස්සේ ක්‍රියාව කියන්න ඕන කලාව සිදු වුණාය කියලා කියන ක්‍රියාව දරුවනේ අනිවාර්යෙන් අතීත කාලයෙන් කියන්න ඕන දැන් මේ වෙන් කියලා අරන් තියෙන්නේ ඒ කියන්නේ මොකද්ද go කියන එකේ අතීත කාලයේ වෙන් කියලා වල අරගෙන තියෙනවා go කියන්නේ යනවා වෙන් කියන්නේ ගියා there is වාක්‍ය ඉතුරු පිටු තියනවා නම් ඒ අවසානයේ ලියනවා හරිම ලේසි මේවා අමාරු දේවල් නෙමෙයි ඒ අනුව දැන් එන රටාව බලන්න I went to school yesterday I went to school yesterday මම ඊයේ පාසල් ගියා we went to school yesterday අපි ඊයේ පාසල් ගියා you went to school yesterday ඔයා ඊයේ පාසල් ගියා ඔයාලා ඊයේ පාසල් ගියා they went to school yesterday ඔවුන් ඊයේ පාසල් ගියා he went to school yesterday ඔහු ඊයේ පාසල් ගියා she went to school yesterday එයා ඊයේ පාසල් ගියා it went to school yesterday ඌ ඊයේ පාසල් ගියා adam went to school yesterday adam ඊයේ පාසල් ගියා හරි දැන් පැහැදිලි එහෙමනම් මොකද්ද මේ කියන්නේ කියලා දැන් ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන මේකේ දැන් මේ කොටුවක් දාගත්තා ලියාගත්තා දැන් එහෙමනම් අපි සූදානම් වෙනවා පාවිච්චි කරන ආකාරය සහ නීතිය මොකද්ද කියලා වරේලා ලියා ගන්න දැන් යටින් ලියන්න එහෙමනම් කොටුව යටින් ලියන්න පේනවද මෙතන මම ලියන්න මෙතනින් මේක දැන් මොකද ලියාගත්තා the use the use පාවිච්චි කරන ආකාරය ඊට පස්සේ මොනවද එන්නේ ඊට මේක ලියාගත්තට පස්සේ යටින් එනවා rules 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 ඔන්න ඔය එක තමයි දැන් ඉතින් අපි ව්‍යාකරණ ඉවර වෙනකම්ම ඉගෙන ගන්න සූදානම් ඔය විදිහට තමයි අපි කරගෙන යන්නේ දැන් හරි එහෙනම් ඔකට අද්දාලා වෙලා ලියා ගන්න බලන්න හොඳයි දැන් එහෙමනම් the use පාවිච්චි කරන ආකාරය අපි ලියාගමු පාවිච්චි කරන ආකාරය මේ විදිහට ලියාගන්න යමක් කියවෙකෝ අතීතයේදී දැන් ලියාගන්නේ අනේ බකමුණා වගේ බලාගෙන ඉන්නවා යමක් කියවෙකෝ අතීතයේදී කලා හෝ සිදු වුණා කලා හෝ සිදු වුණා යයි කියන විට මෙම කාලය යෙදේ යයි කියන විට මෙම කාලය යෙදේ යයි කියන විට මෙම කාලය යෙදේ rules දැන් ලියන්න නීතිය මේ ආකාරයෙන් ලියමු අපි නීතිය මුලට කැමැති කර්තෘ පදයක් යොදන්න මුලට කැමැති කර්තෘ පදයක් යොදන්න මුලට කැමැති කර්තෘ පදයක් යොදන්න පසුව කලා හෝ සිදු වුණාය කියන ප්‍රධාන ක්‍රියාව කලා හෝ සිදු වුණාය කියන ප්‍රධාන ක්‍රියාව කලා හෝ සිදු වුණාය කියන ප්‍රධාන ක්‍රියාව අතීත කාලයෙන් තමයි අතීත කාලයෙන් තමයි අතීත කාලයෙන් තමයි වාක්‍යයේ ඉතිරි කොටසක් වෙතොත් ඒ අවසානයේ ලියන්න වාක්‍යයේ ඉතිරි කොටසක් වෙතොත් ඒ අවසානයේ ලියන්න
වාක්‍යයේ ඉදිරි කොටසක් වෙතොත් ඒ අවසානයේ ලියන්න. පැහැදිලි නේද දරුවනේ? right. ඒ අනුව දැන් එක වාක්‍යයක් පොඩ්ඩක් ලියා ගන්න. I went to school yesterday. I ඉස්සරහින් වාක්‍යයක් ලියා ගන්න. මම ඊයේ පාසල් ගියා. මම ඊයේ ඉස්කෝලේ ගියා. මම ඊයේ ඉස්කෝලේ ගියා. පැහැදිලි නේද? right. දැන් එහෙමනම් ගන්න පොත අරගෙන ඉවර වෙලා අපි එතන ඉඳලා ඉවරලා ඉදිරියට කරගෙන යනවා. බලන්න මේකේ එහෙමනම් දීලා තියෙනවා verb පළවෙනි තීරුව කොටුව බලන්න පළවෙනි තීරුව verb කියලා දීලා තියෙනවා ක්‍රියාපද නේද? ඊට පස්සේ අර මම අර කිව්ව නීති ටික ඇතුළත් කරලා තියෙනවා. පළවෙනි සාමාන්‍ය ක්‍රියාපදය අපි අගට ed එකතු කර ගැනීමක් සිද්ධ කරන්නේ නේද? cook කියන එක cook කියලා වල අරගෙන තියෙනවා. cook කියන එක cooked කියලා වල අරගෙන තියෙනවා. පැහැදිලි නේද? ed එකතු කරලා ක්‍රියාපදයේ අතීතයට හරවා ගන්නවා. ඊට පස්සේ මම කිව්වා දෙවෙනි නීතිය වශයෙන් මොකද්ද? කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙන e අක්ෂරයකින් අපි ආයෙත් ed එකතු කරන්නේ නැහැ දරුවනේ. d විතරක් එකට එකතු කරලා ඒ අතීතයට හරව ගන්නවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? මෙන්න බලන්න. බේක් කියන්නේ පුච්චනවනේ. එහෙමනම් කේක් වගේ දේවල් නේද? පිසිනවා කියලා අපි ගන්නවා. එතකොට d විතර එකතු කරලා තියෙන්නේ නේ. බේක්. එහෙමනම් පිසුවා. නැත්තම් පිච්චුවා. බේක්. ඊළඟ එක ලයික් කියන එකත් ඒ විදිහටම යරන් තියෙන්නේ. e අකුරකින් අවසන් වෙලා තියෙන්නේ. d විතරයි එකතු කරලා තියෙන්නේ. ලයික් කියන්නේ කැමති. I like you. මම ඔයාලට කැමතියි. ඒ අනුව මම කැමති වුණා කියලා කියන්නේ කොහොමද? d විතරයි එකතු වෙන්නේ. I like. මම කැමති වුණා. the other one cry. right. cry කියලා කියන එකේ මොකක්ද? අවසාන අක්ෂරේ y අකුරට පෙර අකුර දැන් මම කියලා දුන්නා එක r අකුර. එහෙමනම් මොකද්ද වෙලා තියෙන්නේ? y ඉවත් කරලා ළමයිනේ IED එකතු කරලා තියෙනවා. cry කියලා වල අරගෙන තියෙනවා. cry. අන්න තමයි ඇඬුවා. අවසානයේට destroy. destroy කියන එකේ තේරුම ලියාගන්න විනාශ කරනවා කියලා. destroy කියන එකේ තේරුම ලියාගන්න විනාශ කරනවා කියලා. විනාශ කරනවා. එතකොට එහෙමනම් අවසානයේ y අකුරට පෙර අකුර o අකුර කියලා කියන අවල් අකුරක් නේද? එම නිසා අපි මොකද කරන්න ඕන? y ඉවත් කරන්න නැතුව අගට ed එකතු කරන්න අවශ්‍යයි. y ඉවත් කරන්න නැතුව අගට ed එකතු කරන්න අවශ්‍යයි. පැහැදිලි නේද? තවපාරක් දෙපාරක් මේ වීඩියෝ එක බලන්න. නේ? ඕනනම් මේක නීති ටික අර මම කිව්ව විදිහට ඒ ටික ඒ විදිහට නිකන් ලාවට මම මාක් කරගෙන ගියත් කමන්නේ. හරි? සටහනක් දාගත්තත් කමන්නේ. ඔව් දැන් සමහර ක්‍රියාපද තියෙනවා බලන්න වෙනස් ආකාරයකමයි ඒක හැදෙන්නේ. අගට IED එකතු වෙන්නෙත් නැහැ. අගට D එකතු වෙන්නෙත් නැහැ. අගට ED එකතු වෙන්නෙත් නැහැ. වෙනස් ආකාරයක ඒවා හැදලා තියෙනවා. මෙන්න උදාහරණ කිහිපයක් දෙලා තියෙනවා. කම් කියන එක කම් කියලා අපිට කියන්න පුළුවන් D විතරක් එකතු කරලා. එහෙම බෑ. දැන් ඉතින් ක්‍රියාපද ලයිස්ට් පොතක් දීලා තියෙනවනේ ඔයගොල්ලන්ට. නේද? ඒකේ දැනට අපි කරගෙන යනවානේ ක්‍රියා 300ක් විතර. right? මෙයාලා කරන්නේ ඉස්සෙල්ලා අපි මේවා සේරම කියලා දීලා ඉවරයි ඔයගොල්ලන්ට. ආයේ මේ අලුතෙන් නීති ලියන්න දෙයක් නැහැ. මේ නීති පළවෙනියෙන්ම මම ඔයගොල්ලන්ට ලබා දුන්නා නීති ටික සේරම අන්තර සිංහලෙන් ලියා ගන්න කියලානේ. හරි. ඒ අනුව එනවා ආවා. නේ? ඊට පස්සේ මේ හමු එනවා මෙත් හමු වුණා. right? ඊළඟට do did කළා. do did කළා. go යනවා went ගියා. cut කපනවා කැපුවා කපලා. ඔය විදිහට තීරු තුනක් වෙනවනේ මේකේ. අවස්ථා තුනම හරියම කාලවම අධ්‍යයනය කරුවා නම් තමයි හොඳ. කෙසේත් ඔයගොල්ලන්ට මම මේ අවස්ථා තුනම දීලා තියෙනවා. ක්‍රියාලයිස්තු පොත verb list කියනවා නේ. ඊට පස්සේ පුට්මයි දමනවා දමලා. නේ හොඳයි එහෙනම් ඒක පැහැදිලි. ඉතින් එහාට මම වැඩිපුර යමක් කතා කරන්න යන්නේ නැහැ ඒකේ. සියලු දේ දැන් මෙතන පොත්වත් කාලේ වල ඔයාලට පැහැදිලිව හොඳට මනාව නීති ටිකත් මොනවාද අර පොතේ දීලා වල ක්‍රියාපදක් සේරම දීලා තියෙන නිසා ඒක නම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. activity 4 එක බලන්න ඒක මොනවද කියන්නේ? read this page from Suji's diary. මේ සුජීගේ diary එක පිළිබඳව page එක කියවන්නලු. සුජීගේ diary එක පිළිබඳව and help her to complete the flow chart. එයාට උදව් කරන්නලු මේ සම්පූර්ණ කරන්න. complete කියලා කියන දරුවනේ සම්පූර්ණ කරනවානේ. සම්පූර්ණ කරන්න මොනවද? flow chart අංගලයෙන් කරලා ලියා ගන්න. ගැලීම් සටහන. flow chart කියලා කියනවා ගැලීම් සටහන. right හොඳයි බලමු එහෙනම් අනිත් පැත්තට හරවන්න මෙන්න diary එක. මෙන්න එයාගේ දිනපොත.
මම දැන් දිනපොතේ විස්තර ටික ලස්සන කියලා දෙන්නම්. හොඳට මම දේලා ලියා ගන්න අමාරු තරක් එහෙම කියනවා නම් බලලා. Yesterday was a very enjoyable day. Enjoyable underline. enjoyable කියලා කියන්නේ සතුට ගෙන දෙන සුළු. සතුට ගෙන දෙන සුළු. enjoyable. ඊයේ ඉතාමත් හොඳ සතුට ගෙන දෙන දවසක් වීගෙන. ඊයේ ඉතාමත් හොඳ සතුට ගෙන දෙන දවසක් වුණාලු කාටද? සුජීවත්. සුජීනේ මොකක්ද මේක කියනවා? සුජී අමුතු නම දාලා තියෙන්නේ නේද? සුජී. ලේසි. එතකොට නේද කවදා හරි සුජී වැන්දර පස්සේ නේද කෙටියෙන් ආමන්ත්‍රණය කරා යාගේ හස්බන්ඩ් නේ. දැන් මට දැන් මොනවාද මේ විජිත කියලා කිව්වට නේද? ගෙදර නෝනා මොනවද කියන්නේ? ගෙදර නෝනා කියන්නේ මට විජී නේද? එතකොට සමහර වෙලාවල් වලට එයා විජී කියලා අකුරු දෙක කියන්නේත් නෑ නේද? කෙටි අකුරෙන් සම්බන්ධ කරනවා මොනවද? ජී කියලා කියනවා. කොහොමද කියන්නේ? ජී කියලා කියනවා නේ. හරි එතකොට මේකටත් එහෙම ගත්ත හැකි. කිසි අවුලක් නෑ නේ. මේකටත් එහෙම ගත්ත හැකි නේ. සුජී කියලා කියන එක සුජී අකුරු දෙක කියන්නේ කම්මැලි නම් ලේසියෙන් කියනවා ජී come here ආන්න කියනවා නේ. ජී කියලා එතකොට නේද? ජී කියලා කියනකොට නේ. හරි. ඊට පස්සේ අපි යමු එහෙමනම් දැන් ජී කියනවනේ. හරි. දැන් ජී කරලා ඉවරයි. ඊළඟට ඊටම සතුට දෙන දවසක් our family was at home. අපේ පවුලේ කට්ටිය කොහෙද හිටියේ? කොහෙද ගියද? නෑ. at home. ගෙදර හිටියේ. එයාලා පවුලේ සමාජිකයෝ ටික ගෙදරට වී හිටියා. මේ දවස් ඉතින් ගෙදරට වෙලාව තමයි ඉන්න වෙලාව තියෙන්නේ උඹලට නේද? හරි මම නම් ඉතින් කොයි හරි ගිහිල්ලා මාස ආරම්භයෙන් දාගෙන ඉන්න මේ උගන්න කටයුතු ටික මේ වීඩියෝස් කරනවා. හරි as it was holiday. as කියලා කියන්නේ නිසා. it was holiday. නිවාඩු දවසක් වූ නිසා. නිවාඩු දවසක් වූ නිසා. it was holiday. I got up. got up කියලා කියන්නේ අවදි වුණා. I got up අවදි වුණා at 6:30. ඊළඟ මේකේ අවදි වුණේ 6:30 6:30 අවදි වුණා. in the morning උදෑසන 6:30 මේකේ අවදි වුණා. උදෑසන 6:30 අවදි වුණා. we had our breakfast together. underline කරන together කියන වචනේ together කියලා කියන ළමයිනේ එකට එකතු වෙලා together. අපි had කියලා කියන්නේ have කියන එකේ අතීත කාලය නේද? have කියනවා තියෙනවා කියලා කියනත් have කියනවා. නමුත් අපි have කියනවා කනවටත් have කියනවා නේද? have breakfast, have dinner නේද? තව මොනවද කරන්නේ? have කනවා බොනවටත් අපි have කියනවා නේ? එතකොට have කියන එකේ අතීත කාලය මොකද්ද? had. I had my tea. මම තේක බිව්වා. ඒ වගේ had කියලා ගන්න ඈ. ඒතර මෙතන මොකද වෙන්නේ තියෙන්නේ? we had our breakfast together. අපි එකට එකතු වෙලා කෑවා. මොනවා හරි ඉතින් තියෙන දේක් කන්න ඇති ඈ. ඒතෝ ඉන්නුම්ම කෑවා නෙමෙයි ඈ. කියන්න බෑ ඉතින් දැන් ළඟ ඉන්නුම්මත් කන තත්ත්වයක් දැන් තියෙන්නේ නේද? එකට එකතු වෙලා. then my sister and I clean our room. then කියන්නේ ඊට පස්සේ මමයි මගේ සහෝදරියයි මක්කද කළේ පිරිසිදු කළා. clean කියනවා clean. එතකොට පිරිසිදු කළා අවරු අපේ room එක අපේ කාමරේ. we help අපි උදව් කළා father to තාත්තට උදව් කළා මොනවද? to weed underline කරන්න. weed කියලා කියන්නේ වල් පැල ගලවනවා. weed කියලා කියන්නේ වල් පැල ගලවනවා. එහෙමනම් තාත්තට මොනව කරන්නද උදව් කළේ? වල් පැල ගලවන්න උදව් කළා. the garden too. එහෙමනම් garden එකේ අල්තයන් T-double-O 2 කියලා කියන්නේ. garden එකේ වල් පැල ගලවන්න උදව් කළා. mother prepared. ඒ අතරවාරයේදී දැන් අම්මා මේ තාත්තා ළඟට ගිහිල්ලා පැටව දෙන්නා නේද? තාත්තා garden එකේ වැඩ කරනකොට තාත්තගේ garden එකේ වල් පැල ගලවන්න මුන් දෙන්නා නේද? උදව් කරනවා නේ. හැබැයි ඉතින් තාත්තා බලන් ඉන්නවනේ වල් පැල ගලවන දිහා නේද? නැත්තම් වල් පැල කියලා මිරිස් පැල ටිකක් කරලා දායි නේ. ඒ උන් අඳුරන්නේ නැහැ මිරිස් පැලද වල් පැලද කියනවනම් ඒකත් උගලලා දායි.
හරි ඊට පස්සේ ඉතින් තාත්තේ මං සේරවලක ඉගුල්ලුවා අම්මට සිරිවියක්කෝ ඉතින් නේද තාත්තා කලින් සේර මිලිපරවල දීලා වැඩි ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ ඒ අතරමාරයේදී අම්මා තාත්තයි මේ දරුවෝ ටිකයි ගාර්ඩන් එකේ වැඩ කරනකොට මද අම්මා ප්‍රිපෙයාර් delicious meal එහෙමනම් රසවත් delicious කියලා කියන්නේ රසවත් ආහාර නේ සමහර අම්මලා ඉන්නවනේ ඉතින් මේක ගොඩාක් අම්මලා උයනේ ඒවා හරි රහයි නේ අපේ අම්මා ගැන මට මතක් වෙනවා නේද මම ගාර්ඩන් එකේ මොනවාද මොනවාද වැඩ කරනකොට අම්මා කුස්සියේ උයනකොට අම්මා මස් එකක් එහෙම හදනවා අම්මා පුස්ම වැඩක් නැහැ කියලා පුස්මින් බත් කෑලා මස් ඕනේ නේද පුස්ම තියාගෙන බත් කෑලා අන්නේ චර රහයි delicious කියන්නේ ඒකයි රසවත් meal කියන්නේ ආහාර and we enjoyed it අපි රසවින්දා ඒක enjoy කළා අපි රසවින්දා ඒක දැන් enjoy කියලා කියන එක බලන්න දැන් ඒකේ ක්‍රියාපදේ නේද රසවින්දා ඒක after lunch එකෙන් පස්සේ after lunch එකෙන් පස්සේ we all watch a family movie අපි ඔක්කොම ළමයිකට එකතු වෙලා මොනවද ගෙරුවේ family movie එකක් බැලුවා movie underline කරා movie කියලා කියන්නේ චිත්‍රපටිය එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා චිත්‍රපටියක් බැලුවා family movie family movie it was an interesting බොහොම රසාස්වාදය කියලා දෙන සුළු රසවත් interesting රසවත් සහ adventure story adventure කියලා කියන්නේ ලියා ගන්න adventure කියලා කියන්නේ මොනවද ත්‍රාසජනක දැන් සමහර චිත්‍රපට තියෙනවා දැන් උඹලා නම් ඉතින් ඕම තමයි බලන්න කැමති නේද කඩු වලින් ෆයිට් කරනවා නේද එහෙම නැත්නම් ටිෂම් නේද වෙඩි තියාගන්න ඒවා ඕව බලන්න තමයි ගොඩක් කට්ටිය කැමති ඉතින් බොරුවටනේ අර රබර් බුලට් දාලා බුලට් කියන්නේ වතුර රබර් බුලට් දාලා වෙලා තියෙනවා මොකද ටිෂම් කියලා නේද අඩු වැදගෙන වැටෙනවා ඉතින් මෙතනින් තද කරගත්ත ගමන් මොකද වෙන්නේ තද කරගත්ත ගමන් අර මේ අතේ තියෙන මේවා ටික පොඩි වෙනවා පොඩි වෙච්ච ගමන් ලේ වැක්කිරෙනවා අනේ ඉතින් අපේ කට්ටිය මොකද පිරිමි ළමයි නම් නේද බලාගෙන ඉන්නවා මේ ගැණු ළමයි නම් ගානේ ඉවරයි යන්නේ ඒරම රඟපෑම තමයි ඉතින් අපේ උඹුරුවට අහුවෙන්නේ adventure stories last time kata in the evening hours father played badminton with us තාත්තා මොනවද කරුවේ ගැව්වා badminton තාත්තෙක්ද අපිත් එක්කලා තාත්තා ඉතින් උසයිනේ නේද දැන් උඹලා ඉතින් පොඩි ඉඳාම නේ මාත් එක්කලා badminton ගහන්න ආවොත් එහෙම උඹ ආවොත් එහෙම මේ නෙමෙයි උඹ ආවොත් එහෙම මොකද කරන්නේ දැන් කල්ලා ගහන මුත් නෑ ඔළුවට එක නරස්සේ හරි ඊට පස්සේ mother said outside අම්මා ඉඳගත්තා එළියේ සමහර අම්මලා ඉන්නවා ඉතින් අම්මලා බැඩ්මින්ටන් ගන්න පුළුවන් බෑ නේ ටිකක් මහත වැඩි අම්මලා පැත්තකින් ඉඳගෙන ඉන්නවා නේද නේද ඉතින් මෙතන විතර මහතන බැඩ්මින්ටන් ගහන්න ගියොත් අම්මට සිදු වෙනවා නේ ඊට පස්සේ outside and watch නැරඹුවා us play අපි සෙල්ලම් කරනවා ඉතින් අම්මලා බලන් ඉන්නවා අම්මලගේ ආසාව ඒකනේ දරුවෝ ඉතින් එන්න වැඩ දාලා ඉතින් අම්මලා තාත්තා බලන් ඉන්නකොට ඉතින් අපේ උන් වෙනවනේ නේ වැඩ දාලා කිඩ දාලා දෙන්නේ කියලා වැඩක් නැහැ after that ඊට පස්සේ I did my homework අන්න හොඳ ළමයි නේද ඊට පස්සේ සෙල්ලම් කරුවද නැහැ did my homework did කියන්නේ කළා මොනවද කියන්නේ මගේ ගෙදර වැඩ කළා did my homework my sister helped me with it සහෝදරිය මොකද කරුවේ හොම්බර් දෙකක් දුන්නද නෑ එහෙමනම් සහෝදරිය උදව් කළා ඒකට සහෝදරිය උදව් කළා ඒකට then we all had dinner ඊට පස්සේ අපි ඔක්කොම අල්ලලා ඉවරලා මොනවද කරුවේ right කෑවා දවල්ට dinner එක ගත්තා and went to bed ගියා නින්දට went to bed නින්දට ගියා නේද නින්දට ගියා ඊට පස්සේ නින්දේදී මොකද වුනේ අපේ දවල්ට එක එක විකාර කරලා ඉවර වෙලා කොල්ලා කෑ ගහන්න ගත්තා නෑ 12ට විතර බුදුවම්බෝ කියලා වෙලා තාත්තා ආවා දුවගෙන එනකොට මොකද වෙලා තියෙන්නේ මූ ඇද අස්සේ නේද එතකොට බැලින්න මූ එළියට ගන්නකොට මූ අනේ ඉපදිච්ච ගමන්මයි මූ නේද මොන මේ ලෝකේ දෙයක් ඇගේ නෑ එතනින් ගියාම බලන්න ඔය කොහෙද බලා සරමෑද උඩ මූ ඇද යන්න නෝ දවල්ට එක විකාර කරන්න එපා එක මේ භූත සෙල්ලම් කරන්න යන්න එපා ඊට පස්සේ රැටත් භූත වෙනවා ඊට පස්සේ මුන් කෑ ගහනවා නේද අද
මේ ඇඟේ මේ සරණුත් නැහැ නේද? ඒක ඔබලා හිනාන දෙනා බලවත් එක්තර තමයි. ගෑල වැඩ වැඩික තමයි කියන්න තියෙන්නේ නේ. කෑ ගහන හරි දැන් එහෙමනම් ඔන්න 104 ලස්සට කියලා දුන්නා. දැන් ඔබලාගේ වාරයයි මොනවද? හරවන්න 105 105 වලට. ඒක තියෙනවා මේකේ මොනවද දීලා තියෙනවද 104 105 මේකේ කියනවා I got up at 6 o'clock. දැන් ඕගොල්ලෝ අර ඒ ඡේදේ දැන් අර මුලින් කියවනේ ඡේදේ කියවල ඉවරලා ඒ අතීත කාල වාක්‍ය ටිකක් මෙන්න මේකේ ලියන්න ඕන. මේ තියෙන්නේ මම ලියලා තියෙන්නේ අතීත කාල වාක්‍ය ටිකක් ලියන්න ඕන අරකින් බලලා. දැන් මේක පළවෙනි උදාහරණයක් වශයෙන් දීලා තිනවා. I got up at 6 o'clock. මම අවදි වුණා මොනවාද මේ කීයද? 6ට අවදි වුණා. 6 o'clock අවදි වුණා. පැහැදිලිද? ඊට පස්සේ ඉතින් අරකින් බලාගෙන ඊට පස්සේ මොකද කෙරුවේ? ඊට පස්සේ මොකද කෙරුවේ? ඊට පස්සේ මොකද කෙරුවේ? අන්න මේ ටික දිගට ලියාගෙන යන්න. පුළුවන් නේද ඩාලින්? ඔව්. හරි. ඊට පස්සේ අවසන් කරලා දිනවා we had our dinner and went to bed. අපි රැට අම්බාරට කාලා ඔයගේ නිින්දට ගියා. ඊට පස්සේ activity 5 බලන්න what did you do yesterday? Tell the class ඒක කියන්න කියලා කියන්නේ එහෙමනම් ඒක අවශ්‍ය වෙන්නේ නෑ. activity 6 එක copy the table in the 103 into your exercise book. අභ්‍යාස පොතේ add more words. හරි එහෙමනම් තව ක්‍රියාපද ලියන්න කියලා කියන්නේ. දැන් ඉතින් ආයේ ක්‍රියාපද ලියන්න දෙයක් නෑ. ඕනනම් ඔයගොල්ලෝ අරගන්න ක්‍රියාපද ලයිස්තු පොත අරගෙන ඉවරලා නේද? ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන ඕනනම් ලියාගෙන ගියාගෙන ආයේ මොන ලම්බඩ ලියන්නද නේද? අරක තියෙන ඒවා සිංහලට කියලා දීලා තියෙනවා. ඒක දිහා ඒවා ටිකක් පාඩම් කරන්න. අනේ දරුවනේ ඉතින් ගෙදරට වෙලා සෙල්ලම් කර ඉන්න එපා. හරිද? හොඳට ටිකක් පාඩම් කරන්න හරින් මේ කොටු වෙන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ දැන් එහෙමනම් දැන් මේකේ ආකාර turn to page number 106 එකට ගත්තාම මේකේ ආකාර හතරම ආකාර තුනක් අහලා තියෙනවා. ආකාර තුන. දැන් මම මේකේ ආයෙත් මම කොටුවක් ගහන්නේ නැහැ. හරිද? ආයෙ කොටුවක් ගහලා මෙයා කරන්නේ මේකේ තියෙන විදිහට දැන් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඒ සෑහෙනවා. අපි මේ හොඳින් අපේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මොනවාද මේ ග්‍රැමර් පොතෙන් අර කොටු ගහලා කොටු හතර ගහලා ලස්සනට ඇති අනාර්ථය නැති අනාර්ථය ඇති අනාර්ථය ප්‍රශ්නාර්ථය නැති අනාර්ථය ප්‍රශ්නාර්ථය කියලා ඒක ලස්සනට මම ඉදිරියේදී කියලා දෙනවා. හරිද? ඒ වෙනකන් මේකේ තියෙන විදිහට සරලව පොඩ්ඩක් අධ්‍යයනය කරන්නේ. මේ ඇක්ටිවිටි 7 එකේ කියනවා කොපි කරන්නලු ඊට පස්සේ කම්ප්ලීට් කරන්නලු ටේබල් එක. හරි නේද? දැන් මම චූට්ටක් කියන්නම් මෙන්න මෙහෙම. හරිද? දැන් ඕනනම් කොටුව පෙන්නන්නම් ඔයගලන්ට ගහලා ඉවරලා ඒකේ ආයෙ විස්තර ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කරමුද? හරි. මම පොඩ්ඩක් කොටුව ගහලා පෙන්නන්නම් කොහෙමනම්. හරි දැන් ආයෙත් මම එවනවා මගේ මේවා එක පොඩ්ඩක් අපිට ළඟට ගන්න සිද්ධ වෙනවා. අවුලක් නැහැ අපිට. අපි පොඩ්ඩක් ළඟට ගමු. අරගෙන කොටු 3 ගහලා මම පෙන්නන්නම්කෝ. කොටු 3. හරිද? ඔන්න එහෙමනම් කැමරාව ළඟට ගත්තා. දැන් මම ලෑස්ති කොටු 3 ප්‍රශ්නාර්ථය මොකද්ද නැති අනාර්ථය මොකද්ද කියලා දෙන්න. හරි. දැන් මම යන්නම් නැති අනාර්ථය. දැන් මෙන්න මෙහෙමයි අපිට ගන්න වෙන්නේ. හරි මෙතන තියෙනවා කියලා මෙතන තියෙනවා ඇඩම් කියලා. AD AM. හරි මේකේ AM එනවා. ඒකේ අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ මැද්දට මොකද වෙන්නේ? මැද්දට කලේ නෑ කියන හැඟීම ගන්න නම් දරුවනේ කලේ නෑ කියන හැඟීම ගන්න නම් මොනවද වෙන්න ඕන? did not කියලා එන්න ඕන. did not කියලා එන්න ඕන. හරිද? එතකොට did not කියන එක කෙටි වෙනවා බලන්නේ. කොහොමද did not කියන එක කෙටි වෙන්නේ? did N apostrophe T did. ඔන්න did not කියන එක කෙටි වුණා. ප්‍රශ්න පත්‍රේ කොහොමද දන්නේ? didn't කියලා ගන්නවා. හරිද? ඒ වගේම මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ දැන් මේ ක්‍රියාපදේ අපි ගත්තා පළවෙනි අවස්ථාවේදී ක්‍රියාපදේ ගත්තේ අතීත කාලයේ ක්‍රියාපදේ ගත්තේ නේද? හැබැයි ඉතුරු අවස්ථා තුනේදීම ඒ කියන්නේ ඇත යනාර්ථයේ විතරයි අතීත කාලයෙන් ගන්නේ. නැත යනාර්ථයේදී ක්‍රියාපදේ වර්තමානයෙන් එන්න ඕන.
ප්‍රශ්නාර්ථයේදී ක්‍රියාපදයේ වර්තමානයෙන් එන්න ඕන. නැති අනාර්ථයේ ප්‍රශ්නාර්ථයේදී ක්‍රියාපදයේ වර්තමානයෙන් එන්න ඕන. හරිද? දැන් මේ නැති අනාර්ථයනේ. එහෙමනම් අපි ක්‍රියාපදයේ වර්තමානයෙන් ගන්නවා. කොහොමද ගන්නෙ? did not එහෙම නැත්නම් didn't අපි went කියන එකේ වර්තමානයේ මොකද්ද? go කියලා ගන්නවා. ඔච්චරයි. පැහැදිලි නේද? ඒ අනුව දැන් බලන්න ඉතින් රටාව. දැන් මේකේ කියන්නේ මොකද්ද? කියන්නේ මේකෙන් යමක් යමෙකු අතීතයේදී කළේ නැහැ හෝ සිදු වුණේ නැහැ. යමක් යමෙකු අතීතයේදී කළේ නැහැ හෝ සිදු වුණේ නැහැ කියලා කියන අවස්ථාව. නීතියට ඔබ ලියාගත්තට ලියා ගන්න ඕන මොකද්ද? ලියාගන්නේ මුලට කැමති කර්තෘ පදයක් යොදන්න. හොඳට අහගන්න. ඒ කොල්ලෝ මේ පැත්ත බලන්න. කැමති කර්තෘ පදයක් යොදන්න. පසුව did not එහෙම නැත්නම් didn't යොදා did not නැත්නම් didn't යොදා ක්‍රියාව වර්තමානයෙන් තියන්න. ක්‍රියාව වර්තමානයෙන් තියන්න ඕන. පැහැදිලිනේ? go කියලා ගන්න went ගන්න බෑ. හරිද? eat කියලා කියන්නේ eat ගන්න බෑ. පැහැදිලි නේද? ඊට පස්සේ there is කියලා කියන වාක්‍ය ඉතුරු බෙදලා තියෙනවා නම් දාපල්ලා අවසානයේ. ඔක තමයි කියන්නේ. පැහැදිලි නේද? හරි. දැන් මම යන්නම් එහෙමනම් ප්‍රශ්නාර්ථයට. ඔන්න දැන් මම ප්‍රශ්නාර්ථය හදනවා. මේකේ ප්‍රශ්නාර්ථය හදන්න තමයිනේ මේකයි වෙන්නේ. හරි. දැන් අපි මෙන්න මෙහෙම ගමු. මෙතනට ඕනම අතීතයේදී කළාද? ඔයා ඉස්කෝලේ ගියාද? ඔයා බත් කෑවද? පෙත්ත බත් කෑවද? උඹ টয়ලට් ගියාද? ඕනම දෙයක් අහද්දී did කියන එක මුලට ගන්න. did කියන එක මුලට ගන්නවා. ඕන්න ලේසි මාර ලේසි. හරිද? ඊට පස්සේ දැන් ක්‍රියාව වර්තමානයේ තියන්න ඕන. ඔන්න go කියලා තිබ්බා. හරියද ප්‍රශ්නාර්ථය? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙන්න රටාව බලන්න. රටාව බලන්න. Did I go to school yesterday? මම මගෙන්ම අහනවා. හබවදානේ මම ඊයේ පාසල් ගියාද? එහෙම නැත්නම් ඒක මොකෙද්ද? නේද? එහෙම අහනවා තමන්ගෙන් අහන්නේ නැහැ නේ රටාවයි මම පෙන්නන්නේ. Did we go to school yesterday? අපි ඊයේ පාසල් ගියාද? Did you go to school yesterday? ඔයා ඊයේ පාසල් ගියාද? Did they go to school yesterday? ඔවුන් ඊයේ පාසල් ගියාද? Did he go to school yesterday? ඔහු ඊයේ පාසල් ගියාද? Did she go to school yesterday? ඇය ඊයේ පාසල් ගියාද? Did it go to school yesterday? ඌ ඊයේ පාසල් ගියාද? Didn't it go to school yesterday? Sorry. Did Adam go to school yesterday? Adam ඊයේ පාසල් ගියාද? පැහැදිලි නේද? එහෙමනම් ඒකේ ඔය ආකාර තුන තමයි කියලා දීලවලා කරන්න කියලා තියෙන්නේ. පැහැදිලිනේ? ඕනම දෙයක් අතීතයේදී කළාද නැත්නම් සිදු වුණාද කියලා ප්‍රශ්නයක් අහනකොට නීතිය මොකක්ද? නීතිය මුලටම did ගන්න, ඊට පස්සේ කැමති කර්තෘ පදයක් යොදන්න, ඊට පස්සේ ක්‍රියාව වර්තමානයෙන් තියන්න, වාක්‍ය ඉතුරු මෙතුරු තියෙනවා මේ අවසානයේ ලියන්න. පැහැදිලි නේද? සුදුමැණිකී. හරි. හොඳයි එහෙමනම් ඒ අවස්ථා තුනේ දැන් මම කියලා දුන්නා. හරි. දැන් එහෙමනම් අපි සූදානම් නැවතත් මම අපේ කැමරාව පොඩ්ඩක් ඈතට ගන්නවා. හරි. දැන් එහෙමනම් යන්න අර පොතට ආවේ. පොතට යන්න. පොතේ බලන්න එහෙමනම් පොතේ දැන් හොඳට බලන්න පොත පළවෙනි තියෙනවා. පළවෙනි එකේ පළවෙනි තීරුවට අපි AI කියලා දාන්න. AI අකුර කැපිටල් I අකුර බ්‍රැකට් කරන්න ඒක. බ්‍රැකට් කරලා AI කියලා දාන්න. ඒ කියන්නේ මොකද්ද? ඇතයනාර්ථයේ ප්‍රශ්නාර්ථය. AI affirmative interrogative ඇතයනාර්ථයේ ප්‍රශ්නාර්ථය. දෙවෙනි තීරුවට දාන්න A කියලා කියන්නේ මොකද? ඕන A pattern කියලා දාන්න. A pattern. ඒ කියන්නේ ඇතයනාර්ථය. affirmative ඇතයනාර්ථය. pattern PATTERN pattern. ඇතයනාර්ථය. ඕන ගෙදර ගියාම ඇතයනාර්ථය කියලා පොඩි මුලින් කියන්න ප්‍රශ්නාර්ථය කියලා. ඊට පස්සේ අවසානයේ තීරුවේ කියන්න end pattern. end pattern කියන්නේ නැති අනාර්ථය. end pattern කියනවා නැති අනාර්ථය. පැහැදිලි නේද? right. දැන් ඉතින් මේ දීලා තියෙන අවස්ථාවේ ඉතුරු අවස්ථා දෙක ඔයගොල්ලෝ පුරවන්න ඕන. ඉතුරු අවස්ථා දෙක ඔයගොල්ලෝ පුරවන්න ඕන. හරි නේද? මොකද කියන්නේ? දැන් පළවෙනියට ඒක දීලා තියෙනවා බලන්න. Did our cat catch a mouse? එහෙමනම් අපේ පුරුසා මේ අල්ලගත්තාද? මොකද්ද? mouse. මීයෙක්ව අල්ලගත්තාද? නේ? ඊළඟට බලන්න දෙවෙනි තීරුව. Our cat caught a mouse. එහෙමනම් ඒ ඇතයනාර්ථයනේ නේද? කළා හෝ සිදු වුණා. දැන් පළවෙනි එකේ කළාද සිදු වුණාද? දෙවෙනි එකේ දෙවෙනි තීරුව කළා හෝ සිදු වුණා. හරිද? එතකොට our cat caught a mouse. අපේ පුරුසා අල්ලගත්තා මොකෙද්ද? මීයෙක්ව අල්ලගත්තා.
අපේ පූසා මොකද ගොල්ලෝ නහ මීයව නෙවෙයි මීයෙක්ව මීයව අල්ලගත්තා අල්ලගෙන ඉතෝ ඊට පස්සේ තුන්වෙනි තීරුවට යනවා තුන්වෙනි තීරුව අවක did not නැති අනාර්ථය did not එහෙම නැත්නම් අන්න තියෙනවා didn't කියලා නේද didn't catch mouse දැන් බලන්න එහෙමනම් මැද තීරුව ආයෙ බලන්න මැද තීරුවේදී විතරයි ක්‍රියාව අතීත කාලයෙන් කියලා තියෙන්නේ ඉතුරු අවස්ථා තුනේදීම ක්‍රියාව කියලා තියෙන්නේ ඉතුරු අවස්ථා දෙකේදී ක්‍රියාව කියලා තියෙන වර්තමානයේ නේ හරි දැන් අපි කරගෙන යන්න ඕන පළවෙනි දෙවෙනි එකත් අපි කරමු ඉතුරු එක ඔයගලන්ට බාර කරනවා දැන් බලන්න දෙවෙනි එකේ දීලා තියෙනවා පොසිටිව් එක දීලා තියෙනවා ඇතනාර්ථය දීලා තියෙනවා ඒ කියන්නේ A පැටර්න් දීලා තියෙනවා මොකක්ද දීලා තියෙන්නේ the rain destroyed the crops තේරුමක් තෝරලා ලියන්න වැස්ස විනාශ කළා පළදාව crops කියන්නේ පළදාව වැස්ස විනාශ කළා පළදාව වැස්ස විනාශ කළා පළදාව හරි ඊට පස්සේ දැන් අපි ලියමු පළවෙනි තීරුව ප්‍රශ්නාර්ථය එතකොට දැන් මේ destroyed කියලා කියන එකේ වර්තමානයේ මොකද්ද destroy නේ ed නැතුවයි ලියන්නේ නේ destroy ඒ අනුව දැන් එහෙම ප්‍රශ්නාර්ථය ලියනවා did the rain destroy ed නැතුව ලියන්න destroy the crops ඒ චුට්ට එහෙම ලියනවා අභිසාරය වෙනස් කරන්න දෙයක් නැහැ the crops ඊට පස්සේ ලියුවා තේරුම මොකද්ද වැස්ස විනාශ කළාද පළදාව වැස්ස විනාශ කළාද පළදාව ඊට පස්සේ තුන්වෙනි තීරුවට යන්න ඊට පස්සේ දැන් තුන්වෙනි තීරුවේ නැති අනාර්ථය ලියන්න ඕන එතකොට එහෙනම් වැස්ස විනාශ කළේ නෑ පළදාව කියලා ලියන්න ඕන ඔයාලට කැමති එක ආකාරයකට ලියන්න එක්කෝ did not දාන්න එහෙම නැත්නම් didn't දාන්න කොහොම හරි එක ආකාරයකට ලියුවාම සෑහෙනවා the rain did not එතනදී දරුවනේ ඔයගොල්ලෝ දන්නවා එහෙනම් ක්‍රියාව වර්තමානයේ කියන්න ඕන ed දාන්න බෑ නේ ed දාන්න බෑ destroy the crops එහෙමනම් වැස්ස විනාශ කළේ නෑ මොනවාද පළදාව ඊටු ටික ඔයගොල්ලන්ට බාරයි right ඊළඟ දවසේ මම ඒක මේව කරනවා හොඳයි එහෙනම් අපි ඒක පොඩ්ඩක් සටහනක් දාගමු නැත්තම් මට ඕක මතක පිටින්නේ ඇයි වීඩියෝ ගණනක් අපි කරලා තියෙනවානේ වීඩියෝ ගණනක් කරලා තියෙනවා පෑන ගෙනල්ලත් නෑ වගේ බං කමන්නේ එහෙනම් මේකෙන්වත් අපි පිටත් තියාගමු මේක කරන්න ඕන කියලා වෙලානේ මේකේ තවල් සතියේ පැහැදිලි කරන්න ඕනේ ඊළඟට එහෙනම් අපිට මේ පාඩම 107 පාඩම මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් දැන් එහෙනම් අපි සූදානම් වෙනවා verb book එකට යන්න verb book එකට යන්න ලබන මාසෙත් ඔයගලන්ට අලුත් ප්‍රශ්න පත්‍රයක් එහෙමත් හම්බෙනවා verb book එකේ කොළ pupils book එකේ කොළ ප්‍රශ්න පත්‍රයේ සහ අනිත් එක parts of the body සරුවාංගයේ කොටස් පොත ඒ ටික සේරම ඔයගලන්ට ලබන මාසෙත් ටියුට්ස් වලට ලැබෙනවා දැන් ගන්න එහෙනම් verb book එක අරගෙන ඉවර වෙලා බලන්න ඒකේ කරන්න දීලා තියෙන වැඩ මොනවාද කරගෙන ඉන්න කිව්ව වැඩ මොනවාද හරි ඒකේ කරගෙන ඉන්න කිව්ව වැඩ 48 එකේ ප්‍රශ්නපත්‍රයට ගන්නත් ඕන activity 4 එක බලන්න එහෙනම් write the following story in the correct order දැන් මම correct order එක කියන්න යන්නම් ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ correct order එක number 1 once there was a bird එකමත් එක කාලයක හිටියා කුරුල්ලෙක් හිටියා there was හිටියා කුරුල්ලෙක් හිටියා number 2 එන්න ඕන she wanted to build a nest එයාට අවශ්‍ය වුණා හදන්න nest කූඩුව to lay her eggs to lay underline කරලා ලියන්න විතර දාන්න lay කියලා කියන්නේ විතර දාන්න her eggs ඇගේ විතර දාන්න මොකක්ද අවශ්‍ය උනේ කූඩුවක් අවශ්‍ය වුණා ඇගේ විතර දාන්න number 2 එකයි ලියවිලා තියෙනවා හරි නම් හරි දාන්න වැරදි නම් හදාගන්න හැබැයි සෑහෙන මිනිත් මැද ලියවිලා තියෙනවා අන්න ඒක මතක තියාගන්න number 3 එන්න ඕන one day she picked little sticks එහෙනම් දවසක් දා she picked අවුල ගත්තා little sticks for to
Jundan go to කෑලි අවුලා ගත්තා. දන්නවනේ කුරුළු කූඩුව හදන ආකාරයනේ. අවුලා ගත්තා. Number 4. Then she began to build a nest on a tree. Began පටන් ගත්තා build කරන්න ගොඩ ගන්න. මොකද්ද? කූඩුවක් on a tree. කොහෙද ටොයිලට් එක ඇතුලේද? නෑ. එහෙමනම් ගහක මේවා කරන්න පටන් ගත්තා. ඊළඟට අපි යමු හතර පස්වෙනි එක she laid a few eggs in her nest. එහෙමනම් ඇය lay කියන එකේ අදිකාරී lay දැම්මා a few eggs මේ බිත්තර කීපයක්. දැන් බිත්තර වලට අපි බිජු කියලා කියනවා නේද? බිජු කීපයක් දැම්මා in her nest. බිජු කොහරද දැම්මේ බිජු දැම්මේ එයාගේ කූඩුවට බිත්තර ටික දැම්මා. ඊට පස්සේ 6 වෙනි අවස්ථාව 5ට පස්සේ 6 වෙනි එකට යනවා. after a few days දවස් කිහිපයකට පස්සේ ආන්න බල මොනවාද එන්න පටන් ගත්තා. එහෙමනම් few days she had 4 lovely nestlings. අන්නලයින් කරන nestlings කියලා කියන එක. nestlings කියලා කියන්නේ කුරුළු පැටව. අනේ හරි ලස්සනයි. ජුන්ඩන් කුරුළු පැටව නේද? කටවම හරෝගේ බලාගෙන ඉන්නවා අම්මා එනකම් මොනවා හරි දෙයක් අරගෙන නේ. හරි. ඒ ටික හරි. ඊට පස්සේ දැන් ඒකේ අලුත් කොටසට වීඩියෝ 4 අලුත් පාඩම් ආරම්භය. හරි. අලුත් ඇක්ටිවිටි 6 එක. මේක මම කියලා දෙන්නම්. ඕගොල්ලෝ මේක දිහා බලාගෙන මම සිංහලෙන් කියනවා රචනාවක්. ඒ රචනාව ඕගොල්ලෝ ළමන සතියේ දීවිලා තියෙන්න අවශ්‍යයි. පැහැදිලිනේ? බලන්න එහෙමනම් this is an essay. මේක essay එකක්. essay එකක් කියන්නේ මොකක්ද ළමයිනේ? essay එකක් කියන්නේ රචනාව. මේ රචනාව written by Abdul about his pen. කවුද මේක ලියලා තියෙන්නේ? අපේ අබ්දුල් කියලා කියන පොර නේද? අපේ අබ්දුල් කියන පොර ලියලා තියෙන්නේ about his pen. ඔහුගේ සුරතලා පිළිබඳව. pen කියන්නේ සුරතලානේ. ඔහුගේ සුරතලා පිළිබඳව. බලන්න මොනවද මේ සුරතලා ඔහුගේ මොන වගේ සුරතලෙක්ද? the cat. එහෙමනම් පූසා. the cat. පූසෙක් නෙමෙයි පූසා. The cat is a domestic animal. එහෙමනම් පූසෙක් පූසා යනු නේද? domestic කියලා කියන්නේ ගෙවල් වල ඇති කරන. ඒක ලියාගන්න domestic කියන්නේ ගෙවල් වල ඇති කරන. ගෙවල් වල ඇති කරන සතෙක්ලෝ animal කෙනෙක්. දන්නවනේ ඔයාලා ගෙදරක් තියෙනවා නේ? මම දැක්කා අපේ සුදුනානි. ඔයාලා ගෙදරක් තියෙනවා. අපේ කරුණා ඉන්න අපේ මොහමඩ් අපේ නේද? දන්නවද දැක්කා දවසක් පුසේ. හරි. එතකොට එහෙමනම් the cat. ඒක ඇවිල්ලා ගෙදර තියන්නේ. It has sharp claws. Sharp underline කරන්න. Sharp කියන්නේ තියුණු. Claws කියලා කියන්නේ උල් නිය. නේ උසන්න තියනවා නේ. නිය උත් නෑ නේ. සමහර වෙලාවට ගිහිල්ලා කොහම පවුරු ගා අල්ලනවා කොහම නේ. අල්ලපුවාම අර උඩු කුරුඤ්ඤම් ගහලා හිටින්නේ නිය නේද? claws උල් සහිත නිය. කාමනාරුට තියෙන්නේ viscous. underline කරන්න. viscous කියලා කියන්නේ බලාල් රැවුල් ගස්. දෙපැත්තෙන් තියෙන්නේ බලාල් රැවුල් ගස්. බලාල් රැවුල් ගස්. and a long tail. දිග වලිගයක් තියෙනවා. දිග වලිගයක්. සමහරුන්ගේ අර ඉන්නවා ඉන්නද කොට ඒවා තියෙනවා නේ. කොට වලිගයක් තියෙනවා. it's coat. බලන්න එහෙමනම් කෝට් එක කියලා කියන්නේ එතනදී මේ ඌ කෝට් දානවද? ටයි දාලා කෝට් දානවද? නෑ හැම උගේ හැම එක මොකද්ද? ෆියුරි කියලා කියන්නේ ඒ කියන්නේ ලොම් සහිතයි. ෆියුරි කියලා කියනවා ලොම් සහිතයි. it loves to drink milk. ඌ කැමති මොනවා කරන්නද? කිරිබොන්න. නේද? කිරිබොන්න හරි කැමති. චුට්ටක් කාලේ නේද? අර කිරිවලට හරි බෙරේතයි උඹලත් එහෙමනේ නේද? it loves to මොනවාද? crawl.
ඒ කියන්නේ crawl up ලියන්නේ crawl up කියලා කියන්නේ වකුටු වෙනවා. ඕන්න නේද? ඌ හරිය කැමති අපිත් ඉතින් කූස් පැටියෙක් එහෙම ළඟට අරන් ඔළුව අත ගන්නකොට ඌ මොකද කරන්නේ? අපි ඔඩොක්කුවට වකුටු වෙනවා. And sleep in a warm place. Warm කියලා කියන්නේ උණුසුම්. වෝක් කියන්නේ උණුසුම් ස්ථානවල ඔය බලන්න සමහර කූස් පැටව වගේ ලිප් බෝක් එකේ ගිහිල්ලා ඉන්නවලු. අලුගොඩේ නේද? දැන් නම් ඉතින් ඔය ලිප් නෑනේ අලු තියෙන්නේ කොහෙද නේද? දැන් සේරම ගෑස් ලිප් වලින් ඉකලා. ඉතින් උණුසුම ඕන කියලා ගෑස් ලිප් උඩ ඉඳගෙන ඉන්නලා හරියන්නේ නෑ නේද? උදේ පාන්දර බැරි වෙලා නේද? අම්මා එනවා නිදිමතේ. ඇවිල්ලා තේ හදන්න ගෑස් ලිප් රුස් කාලා ඩොස් කාලා අරිනවා. අම්මට දෙවි පියුස් ඔක්කොම සවුඩ් පුස් පැටේ උඩට ගිහින් පැටේ එකපාරට ගින්දර බෑවුනා නේද? රස්නේ බෑ. රස්නේ කියලා කියන්නේ අතිශේරාව නෙවෙයි නේ. ජුම්නාන් රස්නේ. It can climb trees. උඩ පුළුවන් නගින්න ගස්. It also can catch උඩ පුළුවන් තවත් කරන්න මොනවද? catch කරන්න rats. අල්ල ගන්න මොකද? මීයෝ අල්ල ගන්න. birds කුරුල්ලෝ අල්ල ගන්න. and other කියලා කියන්නේ other කියන අනිකුත් කියන අර්ථය. other small insects. ජුන්ඩන් insects underline කරලා ලියා ගන්න. කෘමී සත්තු. කෘමී සත්තු. නේද? right. දැන් ඉතින් අපිට ප්‍රශ්න පත්‍රය තමයි කෙලිය වෙන්නේ නේ. හොඳයි එහෙනම් මෙන්න මේ ටික දැන් සිංහලෙන් ඔයගොල්ලෝ මම කියද්දී ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා තියෙන්න ඕන. මේක ටිකක් හිමීට ටච් කරලා පොඩ්ඩක් හිමීට නතර කර බලලා මේවා කරලා ගන්න. මට ඉන්නවා පූසෙක්. මට ඉන්නවා සුරතලෙක්. පෙට් කෙනෙක්. එතකොට ඉන්නවා කියනවා කියන්නේ have has දෙන්නේ. I නම් මොකක්ද කියලා දැනගන්න ඕනේ. I has කියනවාද I have කියනවාද කියලා. ෆුල් ස්ටොප් බලන්න ඒ දැනට දාන්නේ. ඊට පස්සේ මම ඔහුට කියන්නේ බ්ලැකි කියලා. මම ඔහුට කියන්නේ. එතකොට කියනවනේ මොනවද කියන්නේ call. එතකොට ඔහුට කියන්නේ දන්නවනේ him කියලා නේ. මම ඔහුට කියන්නේ බ්ලැකි කියලා. ඔහු කළු පාටයි. ඔහු කළු පාටයි. එතකොට වර්ණයෙන් ඔහු කළු පාටයි. වර්ණයෙන් කියන්නේ වාක්‍ය අවසන් වෙන්නේ in color කියලා. in color. වර්ණයෙන් කළු පාටයි. ඔහුට තියෙනවා two bright eyes. ඔහුට තියෙනවා two bright eyes. දීප්තිමත් ඇස් දෙක. දීප්තිමත් ඇස් දෙක. he loves. ඔහු කැමති. to eat. අපෝට වාක්‍ය කියනවා නේද? බලන්න දැන් බඩගින්නේ මම ඉන්නේ ටිකක් උදේට ගෑරෙන්නේ නැද? එහෙමනම් ඔහු කැමති කන්ට මාළු සහ මස්. මස් වලට මොනවද කියන්නේ? meat. MEAT meat. මෙහෙම දීලා රචනා ලියන්න වෙයි නම් එහෙම නේද? මොකද නෑ පස්සකට පයින් ගහලා එනවා දාන්න. ඊට පස්සේ ඔහු හරි ශක්තිමත් strong STRONG ඔහු හරි ශක්තිමත් ඔහුට පුළුවන් දුවන්න very fast වේගයෙන් දුවන්න පුළුවන් very fast ඔහුට පුළුවන් දුවන්න වේගයෙන් ඔහු සෙල්ලම් කරනවා මාත් එක්ක ගාඩන් එක තුල ඔහු සෙල්ලම් කරනවා මාත් එක්ක ගාඩන් එක තුල එතකොට ඔහු නේද සෙල්ලම් කරනවා ඒක වචන නිසා ප්ලේ කියන එකට අකුරක් එන්න ඕන ඒවා හරියට දාන්න ඕන ඔහු සෙල්ලම් කරනවා මාත් එක්ක මේ තුන්වෙනි වාර පරීක්ෂණයේ රචනාව මේක වෙන්න පුළුවන් හරි මොකද තුන්වෙනි වාර පරීක්ෂණයේ කියන්නම කියලා මම කලින් මම මේ කිව්වා නීතිය කියන්නේ ඔයගොල්ලෝ තව ජනවාරි මාසෙනේ පෙබරවාරි මාසෙ ගියා තුන්වෙනි වාර පරීක්ෂණයේ ලියලා තමයි ඔයගොල්ලෝ හතට යන්නේ මතක තියාගන්න. ඒ නිසා මම ලබන පාරටත් මම ප්‍රශ්න පත්‍රයක් දානවා. ඊළඟට ඔහු බුරනවාට කියන්නේ බාක් කියලා. අකට මොකක් හරි එන්න ඕනේ. අකුරු මොනවා හරි එක අකුරක් හරි අකුරු කීපයක් හරි එන්න ඕනේ. ඔහු බුරනවා at small dogs ජුන්ඩම් බල්ලන්ට. ජුන්ඩම් මේක ඉනා ජුන්ඩම් බල්ලන්ට බුරනවා. බල්ලන්ට සහ පූසන්ට සමහර වෙලාවල් වලදී කියද්දි කොහොමද කියන්නේ sometimes ඔහු මේ හාස්‍ය උපදවන සුළුයි විනෝදයේ ගෙන දෙන සුළුයි ඔහු විනෝදයේ ගෙන දෙන සුළුයි කියන්නේ කොහොමද he looks funny
He looks funny. F-U-N-N-Y. Funny කියනවා. හාස්‍ය කියන දෙන සුළුයි නේද? විනෝදය කියන දෙන සුළුයි. සමහර වෙලාවල නේද? හුස් පැටවුනේ නේ මොකෙක් හරි මොනවාද මේ බෝලයක් ආරම්භයෙන් උඩ දුන්නාම නේ ඌ බෝලේ අරගෙන කොහොමද? ආයෙත් දාලා ඩාන්ස් දාලා නේ ආයෙ කියලා දන්නේ. ෆුල් ආතල් එකේ උලන් වෙලා බෝලෙත් එක්ක සෙල්ලම් කරද්දි නේ. ඊට පස්සේ මම දෙනවා ඔහුට වොෂ් එකක් සෑම ඉරිදාවකම සෑම කියන්නේ ඒගුරි සෑම ඉරිදාවකම ඔහු නිදා ගන්නවා. එතකොටත් නිදා ගන්නවා කියද්දි කාකට මොනවා හරි එන්න ඕන අකුරු හරි එක අකුරක් හරි. ඔහු නිදා ගන්නවා කුඩුව තුල. ඔහු නිදාගන්නේ කුඩුව තුල. ඔහු නිදාගන්නේ කුඩුව තුල. අපි ආදරේ එකිනෙකාට ගොඩාක්. එකිනෙකාට කියද්දී each other ගොඩාක් කියද්දී a lot. අපි ආදරේ එකිනෙකාට ගොඩාක්. මේ සමහර කට්ටියනේ කුසල අරගෙන මේ ගත කරගෙන අම්මියා. ජුම්බියා අම්මියා. ඔහොම කියන්නේ සමහර අය නේ. අරගෙන ඉවරෙලා ඉතින් ආදරේට කුස් පැටියව කිස් කරනවා නේද? මොනවාද මේ සමහර කට්ටිය ඉතින් ඔහොම ඉන්නවා. හැබැයි ඉතින් මොළුව හරිය කිස් කරපල්ලා නේද? එහෙම නැත්නම් නේද? මේ සමහරුන් ඉන්න කියලා ගංගස්සාරී කියලා කියනවනේ. දැන් මට බයිනවා ඇති බාලු බෑරුව නේද? අපෝ සර් කියන කතා කියලා වල නේ අපි දන්නවනේ කොල්ලන්ගේ දෙල්ලන්ගේ තරම හයි නේද? හරි එතනින් එහාට අපි ඒක නතර කරනවා. දැන් ප්‍රශ්න පත්‍රය ගන්න බලන්න. තව චූට්ටක් අපි ප්‍රශ්න පත්‍රය ගන්න නතර කරමු. පේපර් එක ගන්න එළියට ඒකෙත් මාක් කරගන්න ඕන. තැන නේද? ලැබ්බලා පොඩ්ඩක් නඩගෙන. මෙතන. මේක රචනාව ලබන සතියේ යාට කියපෝ සිංහල රචනාව ලබන සතියේ මම ඉංග්‍රීසියෙන් කියනවා. ඔයගොල්ලෝ චෙක් කර ගන්න. නතර ගෙන්නේ මෙතනින් මිලියන මේක කරන්න. ආරයි වගේ. ප්‍රශ්න පත්‍රේ කොතනද අපි ඒකේ කරන්න තියෙන්නේ ළමයිනේ. හරි වීඩියෝ හතර පැහැදිලි කරන්න තියෙන්නේ. හයවෙනි එක circle the names of young animals. ජුට්ටන් පැටවගෙන young animals ලගෙන the first one is done for you. ඒ අනුව අපි එහෙමනම් බලමු. puppy කියන බලල් පැටියා. දැන් ඔක්කොම ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හරිද? තමාගේ වංගත පැත්තේ දැන් පන්ති වලදී කරන විදිය දන්නවනේ. 1 2 3 4 කියලා 8 වෙනකන් දාගන්න ඉලක්කම් ටික. ඒ අකුර ළඟ 1, G අකුර ළඟ 2, ඉස්සත් අකුර ළඟ 3, පහළ දාගෙන 8 වෙනකන්. හොඳයි දැන් මම කියාගෙන යනවා ඔයගොල්ලෝ මාක් කරපුවා බලන්න. අංක 1 තියනවාද ඒවා පහළට තියෙනවා. ඩක්ලින් තියෙනවා. D අකුර පහළට ඩක්ලින් අංක 1. D අකුර පහළට තියෙනවා හරියට දාන්න. ඊට පස්සේ අංක 3ට යන්න. අංක 3 තියෙනවද නැහැ? අංක 4 තියෙනවා. මොනවාද? lamp තියෙනවා. lamp කියලා කියන්නේ බල මේ බටළු පැටියා. lamp කියලා කියනවා. එහෙමනම් බටළු පැටියා බටළු නෙමෙයි මම බටළු කියලා කියනවා. right ඊළඟට number 7 වලට හරහර තියෙනවා එක. kitten තියෙනවා. number 7 kitten තියෙනවා. බලල් පැටියා. තව එකක් අපි ගමු. number 8 වල යන්න හරහට nestling කුරුළු පැටව nestling කුරුළු පැටව. පැහැදිලිද? right. දැන් එවන එකෙන් ලක්කොටික දාන්න පැත්තකින් දෙවරක් 6 12. තපුරු 12ක් හම් වෙනවා 6ක් මාක් කරලා තියෙනවා. හරිද? 1 2 3 4 තව දිනක් මාක් කරන්න 12. හරි කෙසේද ලකුණු 12ක් හම් වෙනවා එකට. ඊළඟට අපි යමු number 7. This number 7 describe this picture in 5 sentences using there is there. දැන් අපි දන්නවා ධර්මනේ there is කියලා කියන්නේ there is කියලා කිව්වොත් යම් එක දෙයක් යම් තැනක තියෙනවා නේද? there are කියලා කියන්නේ යම් දේවල් සංඛ්‍යාවක් යම් තැනක තියෙනවා නේද? එතකොට එහෙමනම් ඒ අනුව රූපේ දිහා බලලා ඕන තරම් අපිට ලිව්ව හැකියි නේ. අපි ලියමු මේ ආකාරයට. මම මේක සිංහලෙන් කිව්වා මම හිතන්නේ ළමයි ඉන්නවා. දැන් බලන්න උදාහරණේ හරි there is a cat. හරියට පොතේ තියෙනවා. ඊට පස්සේ ළමයි ඉන්නවා නැත්නම් සමහරෙක් නෑ මම කිව්වා කියලා ලියලා තියෙනවා ළමයි ඉන්නවා in this picture මේ පින්තූරේ ළමයි ඉන්නවා.
Number 2, කුරුල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා. There are 3 birds. There are 3 birds. there are 3 birds. මල් තියෙනවා. There are flowers. There are flowers. මල් තියෙනවා. There are flowers. Number 4, ගස් තියෙනවා. There are trees. there are trees. There are trees. ගස් තියෙනවා. Number 5, fisherman කෙනෙක් මාළු අල්ලන්නෙක් ඉන්නවා. There is a fisherman. there is a fisherman. ඉන්නවා මාළු අල්ලන්නෙක් කියලා කියන එක. පැහැදිලි නේද? right. ඒ දෙක හරි. ඊට පස්සේ වීඩියෝ හතර ආරම්භය. හරි. එහෙමනම් දැන් ඔයගොල්ලෝ ලබන සතියේ මෙන්න මේ දෙක කරලා අපි අවසන් කරනවා. දැන් රචනාව අපි ලබන සතියේ අර රචනාව බලන්න. ඒ රචනාව ප්‍රශ්න පත්‍රයට එකතු කරනවා. පූස ගැන ලියලා තියෙන, පූස් පැටය ගැන ලියලා තියෙන රචනාව. හරිද? ඊට පස්සේ ෆුල් මාක්ස් බලනවා. හරිද? කොහොමද කියලා. එහෙනම් ලබන සතියේ අපි මේ ප්‍රශ්න පත්‍රය අපි අවසන් කරනවා. අලුත් ප්‍රශ්න පත්‍රයේ ලබන සතියේ පටන් ගන්නවා. හරි නේද? ඒතර 8යි 9යි කරලා තියෙන්න ඕන. පැහැදිලි නේද? right. හොඳයි දරුවනේ. එහෙමනම් දැන් මම අපේ මේ වීඩියෝ එකෙනුත් සමුගන්නයි සූදානම. දැන්කොට ප්‍රශ්න පත්‍රෙත් ඉවරයි. අර දීලා තියෙන කොළ වලින් ජූන්යි ඉතුරු උනේ. හරිද? මොනවාද මේ ඔව් පොඩ්ඩක් ඉතුරු වුණා. ඒ ටික විතරයි. හරි. දැන් එහෙමනම් අපි සූදානම් වෙනවා මේ වීඩියෝ එකෙනුත් සමුගන්නට අවසරයි දුකයි ඉතින් දාලා යන්න නේද? කවන්නේ අපි නොමරනොත් එහෙම විදිහට නේද? ලබන සතියේද ඔබට මා ඉදිරියේ ඔබට දේශන දෙන්න ලැබෙනවා නේද? ඉතින් ඕගොල්ලෝ අනේ ඉතින් මේකට හොඳයි නම් එහෙම පොඩි මොකද්ද ලයික් එකක් එහෙම දාන්නකෝ නේද? ඒ වගේ පොඩි කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ පුරුදු වෙන්නත් එක්කලා නේද? සර් මේක වීඩියෝ එක කොහමද? පට්ට වැඩක් නේද? එහෙනම් පට්ට හොඳයිද නේද? කොහමද කියලා පොඩ්ඩක් ඒවා මේවා කරන්නත් එක්කලා පොඩ්ඩක් පුරුදු වෙන්න නේද? හරි දැන් ඉතින් ඉන්න කට්ටිය තේරෙම සබ්ස්ක්‍රයිබ් කරලා නම් ඉවරයිනේ නේද? ආයෙත් අලුතෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න දෙයක් නැහැ නේද? Right, okay, then we'll try to meet next week also at the same time. Till then, I wish you all the best in the video. Right. Then bye bye. Bye bye.